දශම සම්බන්ධ මූලිකම හැඳින්වීමක් සහ මූලික ගැටළු වර්ග කීපයක් ඉස්සරහට ඒකේදී පළවෙනියටම දැනගන්න ඕනේ මේ දශම සංඛ්‍යාවක කියන පළමු දශම ස්ථානේ දෙවෙනි දශම ස්ථානේ තුන්වෙනි දශම ස්ථානේ අඳුන ගන්න ක්‍රමය. දැන් මේ බලන්න දශමතිතෙන් පස්සේ හම්බෙන පළමු කෙනාට කියනවා පළමු දශම ස්ථානය, දෙවෙනි කෙනාට කියනවා දෙවෙනි දශම ස්ථානය, තුන්වෙනි කෙනාට අපි කියනවා තුන්වන දශම ස්ථානය. හතරවෙනි ඉලක්කමක් කියලියොත් පස්වෙනි ඉලක්කමක් කියලියොත් ඊට අනුරූපව යනවා. මේ ගැන ඔයාගේ දැනුම අඩු නම් ඔයා මේක සටහනක් දාගන්න. මේක ඒ තරමට වැදගත්. හේතුව ඉදිරියේ තියෙන සංඛ්‍යා වට යන්න තියෙනවා. සමහර උත්තර ලබාගෙන අවසානයේ කියනවා පිළිතුරු දශම ස්ථාන දෙකකට වට යන්න කියලා. ඒතර අපි මේ ගැන ලොකු අවබෝධයකින් ඉන්නවා. ඒ නිසා මේ දේ ලියා ගන්න මුලින්ම ඊට පස්සේ අපි කතා කරනවා දශම සම්බන්ධව මූලිකව කොහොමද භාගයක් දශමයක් බවට පත් කරගන්නේ කියලා. මේකේ කතා කරන්නේ 6 7 8 වගේ ශ්‍රේණිවල දැනුම් මට්ටමකට නිසා මහා ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි. මූලිකව අපි කතා කරනවා හරයට 10 හිටියොත්, හරයට 100 හිටියොත්, හරයට 1000 හිටියොත් මේ වගේ කෙනෙක් හදාගන්න විදිය. ඉන් පස්සේ අපි කතා කරනවා දෙවෙනියට කතා කරනවා හරය කෙනා යම්කිසි කෙනෙක්ගෙන් ගුණ කරලා 100 10 හරි 100 හරි 1000 හරි හදන්න පුළුවන් විදිහේ ප්‍රශ්න අපි මේ වගේ සහ මෙන්න මේ වගේ දේවල් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මේ වගේ ප්‍රමාණ ගණන් අපි කතා කරන්නේ නැහැ. ඒක ඉදිරි විදිහට කතා කරනවා. අද මේ වීඩියෝ එකේ මූලිකව අවධානය ගන්න මෙන්න මේ වගේ හරයට දැන් මෙහෙම හිටියොත් මෙන්න මෙහෙම විතර 10න් එක 100න් එක 1000න් එක වගේ ඒවා හිටියොත් ඒ වගේ ඒවා සහ මේ වගේ ඒවා දැන් මෙතන මෙන්න මේවාට දෙක විතරයි අපි මුලින්ම කතා කරන්නේ. ඉදිරි වීඩියෝ එකදී තවත් සංකීර්ණ මට්ටමක සාමාන්‍ය පෙළ මට්ටමකට මෙන්න එක 6න් එක 7න් එක වගේ ඒවා සාමාන්‍ය පෙළ මට්ටමකට කතා කරනවා. හරි. අපි මුලින්ම පටන් ගමු. මේ හරයට 10 100 1000 වගේ කට්ටිය ආපුවාම මේ වැඩේ කරන විදිය ගැන මම පැහැදිලි කරන්නම් උදාහරණ හොඳට බලා ගන්න. ඊට එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න මම මේ කියලා දුන්නාන් පස්සේ දැන් මේ බලන්න අපි කතා කරොත් මුලින්ම මේ හරයට 10 වගේ කෙනෙක් ආවොත් හරයට 10 ඇවිල්ලා උඩට එක එක මට්ටමක ඉලක්කම් ආවොත් අපිට අපි මේ වගේ ගත්තොත් ඒවා ගැන කියලා දෙන දේ හොඳට තේරුම් ගන්න. හරි. හිතන්න මේ වගේ කෙනෙක් ආවොත් පොදුවේ මම එකක් කියලා දුන්නාම තේරුණා නම් අතන ටික හදන්න. පළවෙනියටම මේ උඩ ඉන්න කට්ටියගේ විශේෂයෙන් කොහෙවත් හොඳටම තේරුම් ගන්න. අනන් හදනකොට නිතරම මතුවෙන ප්‍රශ්න තියෙනවා අපිට මේවා. ඒ ප්‍රශ්න ඒ වෙලාව විසඳනවට වඩා මේ වීඩියෝ එක බලලා මේක විසඳගත්තාම ගොඩක්ම ලේසි. මේ බලන්න මේ විශේෂයෙන් දශම හිතක් තියලා නැත්නම් විශේෂයෙන් දශම හිතක් තියලා නැත්නම් මේ අග දශම හිතක් කියනවා. මේ හැම කෙනෙක්ගේම මේ අග දශම කොටක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. විශේෂයෙන් තියලා නැත්නම් මේ හැම කෙනෙක්ගේම මේ අග දශම කොටක් ඉන්නවා. හරි. වෙන්නේ 10න් බෙදනකොට වෙන්නේ එයයි 10න් බෙදනකොට තේරුම් ගන්න මේ දේ 10න් බෙදනකොට මේ දශමතිත 10න් බෙදනකොට දශමතිත එකක් ඉස්සරහට පයින්නවා. රටාවක් තේරුම් ගන්න 100න් බෙදුවොත් දශමතිත මේ තියෙන දශමතිත දෙකක් ඉස්සරහට පයින්නවා. 1000න් බෙදුවොත් මෙයා 3කින් ඉස්සරහට පයින්නවා. 10000න් බෙදුවොත් මෙයා 4කින් ඉස්සරහට පයින්නවා. ඉතින් ඔයාලට කෙටි ක්‍රම මම මේ කියන්නේ කෙටි ක්‍රමයක් නිකන් ඔයා හිතන්න මෙතන 0.1
බිංදු එකක් තියෙනකොට එකක් පයින්නවා. බිංදු දෙකක් තියෙන නිසා දෙකක් පයින්නවා. බිංදු තුනක් තිබ්බොත් 3යි. මෙතන 4යි නම් 4යි. ඒ ඔයාට තේරුම් ගන්න කෙටි ක්‍රමයක් ඒක. හරි. දැන් බලන්න මේ දේ වෙන දේ. හරි. හොඳට තේරුම් ගන්න ඊට පස්සේ ඔයාලට ගණන් ටික හැදුවේ හැකි. මේ තියෙන දශම තිත එකකින් ඉස්සරහට පැන්නාම උත්තරය එන්නේ මේ විදිහට. දශම තිත එකකින් ඉස්සරහට ආපු නිසා එතකොට කියන්නේ දශම තිත එක ඉස්සරහට ආවා. දශම තිත එක ඉස්සරහට ආපු නිසා දශම තිත තියලා එක තමයි එන්නේ. දැන් මෙයාගේ උත්තරේ තේරුම් ගන්න. මෙයාගේ උත්තරේ මෙහෙම කිව්වොත් මේක කියන්නේ දශම එක කියලා මේක කියන්නේ. මේක හරිය නැති නිසා අපි අතින් බිඳුවක් දා ගන්නවා. අතින් බිඳුවක් ලියා ගන්නවා. එහෙම කිව්වහම මෙයාගේ උත්තරය එන්නේ 0.1. මේ තේරුම් ගන්න තවත් මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. දශම තිත එකකින් ඉස්සරහට පයින්නවා. එකකින් ඉස්සරහට පැනනහම ඔන්න දශම තිත දැන් දෙක ඉස්සරහා තියෙන්නේ. දශම තිත තියෙන දෙක ඉස්සරහා. මේක කියන්න ගියොත් දශම දෙක කියවෙන්නේ. දශම දෙක. නමුත් මේක අපිට පහසු කරගන්න 0.2 කරගන්න අපි බිඳුවක් ගත්තා. එහෙනම් මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. එතකොට දශම තිත තියලා 3 එන්නේ. අන්න මෙයා එකකින් ඉස්සරහට පැනන නිසා දශම තිත මෙතනට ආවා. අපි වැඩේට තව බිඳුවකුත් ගත්තා. නම් 0.3ක් එතන එන්නේ. දැන් බලන්න මෙයාගේ. මෙතනින් එහා ටික තේරුම් ගත්තාම ආට හැකි මේගොල්ලෝගෙත් මම කිව්වා දශම තිතක් විශේෂයෙන් තියලා නැත්නම් අග තියනවා. මේ අග තියෙන දශම තිතට 10න් බෙදනකොට පුළුවන් එකක් ඉස්සරහට යන්න විතරයි. හරියට තේරුම් ගන්න. මේ අග තියෙන දශම තිත 10න් බෙදනකොට එකකින් තමයි ඉස්සරහට පයින්නේ. එතකොට මෙයා හැදෙනවා කොහොමද? 1.2 වෙනවා. එකකින්නේ පයින් ඉස්සරහට 1.2. මෙතනදී ඒ දශම තිත සම්පූර්ණ මෙතන තනි ඉලක්කමක් නිසා තමයි මේ විදිහට බෙදුරක් ආවේ වෙන්නේ. දැන් මෙයා බලන්න. මෙයාගේ එකකින් ඉස්සරහට පැනනකොට එන්නේ 1.3. 1.3. මෙයා එකකින් පැනනොත් එන්නේ 1.4. මම හිතනවා මේ ප්‍රශ්නේ පැහැදිලි කියන එක. දැන් බලන්න. මෙයාගේ යට තියෙන්නේ 10. මේ බලන්න. මෙයා එකකින් පයින්න ඕනේ. විශේෂයෙන් දශම තිත තියලා නැත්නම් දශම තිත තියෙන්නේ මේ අග. එකකින් පැනනහම උත්තරය එන්නේ කීයද? 12යි 12.1. නම් මෙයාගේ තියෙන්නේ අග. එකකින් පැනනහම ඉස්සරහට එනවා 32.4. සහ මෙයාගේ තේරුම් ගන්න. මෙයා ඉස්සරහට පයින්නවා එකකින් උත්තරය එන්නේ 43.2. හරි. මම හිතනවා කියන දේ හොඳට පැහැදිලිද කියන එක ඔයාලට. ඊට පස්සේ අපි බලනවා මෙයාට වෙන දේ. මෙයාගෙන් එකකින් පයින්නවා. මෙයාගෙන් එකකින් පැනනහම එකකින් පයින්නේ. පැනනහම උත්තරය එන්නේ 124යි. මේ දෙක අතරට දශම තිත ආපු නිසා 124.1 වෙනවා. මෙයා එකකින් පයින්නවා. ඒ පැනනහම 273.2 වෙනවා. සහ මෙයා එකකින් පයින්නවා. ඒතර උත්තරය එන්නේ 143.1 වෙනවා. කොහොමද හිතනවා? මම මේ 10න් බෙදනකොට මේ වෙන දේ ගැන කියපු එක ඔයාලට පැහැදිලි කරගන්න. අපි තව උදාහරණ බලන්න ඕනේ 10න් බෙදන ඒවා. පුළුවන් තරම් උපරිම සීමාවකට මේක ඉගෙන ගමු. ඊට පස්සේ අපිට ගොඩක් ලේසි වෙනවා අපේ වැඩ කරගෙන යන්න. හරි. මේ ටික ලියා ගන්න ඔයා. බලන්න 10න් බෙදන එක තවදුරටත් අපි තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. මේ බලන්න මෙයාගේ දශම තිත දැන් 10න් බෙදනකොට අපි දන්නවා දශම තිත තියෙන තැන ඉඳලා තමයි එකක් ඉස්සරහට පයින්නේ. හොඳට තේරුම් ගන්න. දශම තිත දැන් තියෙන තැනින් එකක් ඉස්සරහට පයින්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා දැන් තියෙන්නේ මෙතන. මේ තියෙන තැනින් එකක් ඉස්සරහට පැනනොත් එන්නේ කොහොමද? දශම තිත තියලා මේ බලන්න. දශම තිත දැන් මෙතන තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා එකේ වගේ එකක්. එතකොට ගමාර පැහැදිලි මම කියන දේ දශම තිත කියලා දශම තිතෙන් එහා එකේ වගේ එකක්. මේක කියන්නේ කියන්නේ දශම 1 නිසා අපි වෙනදා කරන විදිහම දානවා බිඳුවක් දාලා 0.1 කරනවා. මෙයා එකක් ඉස්සරහට පයින්නවා. පැනනහම එන්නේ මෙයා එකක් ඉස්සරහට පැනනහම දශම තිත තියලා 1.2. දශම තිත තියලා 1.2 සහ මෙතන හැදෙනවා 0.1 කියලා. මේ බලන්න මෙයා එකක් ඉස්සරහට පයින්නවා. එකක් ඉස්සරහට පැනනහම එන්නේ 1.3 සහ මෙයා එන්නේ 0.1 කියලා. මම හිතනවා දැන් නම් පැහැදිලි. එහෙනම් මට කලින් මේක හදන්න ඉතුරු ටික ලියාගන්න. එළියලා බලන්න ඔයා හරිද කියන එක. හරි. එහෙනම් දැන් මම කියලා දෙනවා. මෙයා එකකින් ඉස්සරහට පයින්නවා.
හොඳට පුරුදු වෙන්න. 4.3යි දෙක මෙයාගේ උත්තරයට එන්නේ. මේක සම්පූර්ණ ඉස්සරහට එන්න බෑ. 10 බෙදුවොත් පුළුවන් එකක් පයින්න විතරයි. ඊට පස්සේ මෙයා බලන්න. මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. ගන්නාම එන්නේ 2.4 හරි. තේරුම් ගන්න. මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. ගන්නාම එන්නේ 4.3යි දෙක එන්නේ. මම හිතනවා මේ ගැන මේ ගණන් දෙකම එකක් නිසා අපි මේ විදිහ වෙනස් කරගමු චොට්ටක් අහගන්න. එහෙනම් 14.3යි දෙක වෙනවා. බලන්න මේ විදිහේ බලන්න මේ දශමතිත මෙතනින් එකක් ඉස්සරහට පයින්නවා. එන්නහම එන්නේ හොඳට තේරුම් ගන්න 24.1යි දෙක වෙනවා. සහ මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. එතන 32.4යි 3 වෙනවා. සහ මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. එතකොට වෙන්නේ 143.1යි 2. මම හිතනවා 10න් බෙදෙන එක ගැන මේ කතා කරපු ටික ඔයාගේ දැනුම බැලුවීම සඳහා හේතුවක් වෙන්න ඇති. මේ මම දැන් කියලා දෙන්න හදන්නේ ටියුට් එකේ නැති ප්‍රශ්න ටිකක්. වැඩිපුර දැනුමට දැනගෙන ඉන්න හැකි නම් මේක තේරුම් ගන්න. මේක උත්සාහ කරන කෙනෙකුට තේරුම් ගන්න මම කියනවා මෙහෙම කෙනෙක් ආවොත් මේ වගේ කෙනෙක් ඇවිල්ලා 10න් බෙදුවොත් හොඳට තේරුම් ගන්න. ඒත් නීතිය ඒකමයි. ඔය වගේ කෙනෙක් 10න් බෙදුවා ඒත් නීතිය ඕකමයි. ඉස්සරහට එකකින් පයින්න පුළුවන් නම් බලන්න ගන්න මට කලින්. හරිද? වීඩියෝ එක ඒකට නවත්තලා දෙන්නකට හරිද? මට කලින් හදන්න බලන්න වෙන දේ මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. එතකොට වෙන්නේ මෙතනට දශමතිත එන්නේ. මෙතනට දශමතිත එන්නේ. ඒතර දශමතිත තියලා මෙතන එනවා 0.4 එනවා. දශමතිත තියලා 0.4 එනවා. දශමතිත මෙතනට එනවා. දශමතිත තියලා 0.4. අන්න වැඩේ පැහැදිලි කරගන්න අපි තව ඉස්සරහට බිඳුවක් දානවා 0.4. මම තව එකක් කියලා දෙනවා බලන්න. මේ විදිහට මේ වගේ කෙනෙක් හිටියා ඒක 10න් බෙදන්න තිබුණා. සමහර ගණන් වල අපිට මොන ගැහෙනවා. තේරුම් ගන්න. දැන් මම මේ දශම පාඩම මෙන්න සරලම මත ශ්‍රේණිය අට ශ්‍රේණිය මාත්‍රමේ පටන් අරගෙන 11 වෙනකම්ම වීඩියෝ වැඩපිළිවෙලක් හදනවා. ඒතකොට මේවා තේරුම් ගත්තොත් චූටිම කෙනෙකුට නම් මේ දේවල් කරගෙන 11 7 වසර කෙනෙකුට නම් 11 වසරේ අහන්න පුළුවන් ප්‍රශ්න තේරුම් ගන්න මට්ටමක් හදා ගන්නයි. ඒ නිසා මේවා ගැන හොඳ අවධානයකින් ඉන්න. මෙයා එකකින් ඉස්සරහට පයින්නවා. එකකින්. දශමතිත එකකින් පැන්නාම මේ බලන්න. දශමතිත තියලා 0.4 එන්නේ. එයි මෙයා එකකින් ඉස්සරහට පයින්නවනේ 10න් බෙදෙන නිසා. ඊට පස්සේ වෙන්නේ වැඩේ පැහැදිලි කර ගන්නවා. අපි ඉස්සරහට බිඳුවක් ලියනවා. ඒ ලියන්නේ නිකන් නැත්නම් මෙයා නැතුව කියවන්න ගියොත් දශම 0.4 නැත් එක කියනකොට පිළිවෙලයි 0.4. තව උදාහරණයක් කියන්නේ. දැන් නම් මම හිතනවා ගොඩක් අයට තේරෙන මට්ටමක් නැති හොඳටම මෙයා බලන්න. මෙයා 10න් බෙදුවොත් වෙන්නේ එක දෙයයි. ඉස්සරහට එකකින් පයින්නවා. එතකොට වෙන්නේ දශමතිත තියලා 0.4යි 3යි 2. හැබැයි පිළිතුර වඩා හොඳ කරගන්න ඉස්සරහට බිඳුවක් දාලා අපි මෙන්න මේ විදිහේ කරනවා 0.4යි 3යි 2 කියලා. මම හිතනවා 10න් බෙදීම සම්බන්ධව ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. 100න් බෙදුවොත් වෙන්නේ ඔය වගේ ඉස්සරහට දෙකකින් පයින්. මම ඊළඟට දාන ගණන් ටික පුළුවන් නම් මට කලින් හදන්න. මේකෙදි තියෙන නීතිය කලින් නීතියම තමයි 10න් බෙදුවාම එකක් ඉස්සරහට පයින්නවා වගේ 100න් බෙදුවොත් දෙකක් පයින්න ඕනේ. දෙකක් තේරුම් ගන්න. මෙයා දෙකක් පනිනකොට චෝටි ප්‍රශ්නයක් තියෙනවා. ඒක විස්තර ගත්තාම 10න් බෙදෙන එක තනියෙන් හැදලා හැකියි. ඒ බලන්න. මෙයා එකක් පයින්නවා හරියි. මෙයාට තව එකක් පනින්න ඕනේ. තව එකක් යන්න ඕනේ. නීතිය හැටියට මෙතන යට බිඳු දෙකයි නම් දෙකක් යන්න ඕනේ කියලා. එහෙම කටපාඩම් කරගන්න. දැනට මතක තියාගන්න. පස්සේ කාලෙක තේරෙන්නේ මොකක්ද වෙන්නේ කියන එක. ඔය ඔක්කොගෙම හරිම නීති ටික තේරුම් ගන්න ගියොත් වැඩේ කරගන්න බැරි වෙනවනේ. හදා ගන්නකොට අපිට පැහැදිලිව යා මේකේ වෙන්නේ මේ දෙන්නේ කියලා කෙටිනම ගොඩක් එයි. අන්න මෙයාගේ අතින් බිඳුවක් ගන්නවා. අපි එකක් ඉස්සරහට ගන්න, තව එකක් ඉස්සරහට ගන්න අතින් බිඳුවක් ගත්තා. අතින් බිඳුවක් ගන්නවා. යන්න බැරි නිසා කරලා දශමතිත තියලා දශමතිතෙන් එහා එන්නේ 0.1. දශමතිත තියලා දශමතිතෙන් එහා එන්නේ 0.1 සමාන ලකුණ දාලා අපි තව ගණන් දැන් මේ දක්වා ගණන් වල හදපු නිසා දානවා ඉස්සරහට බිඳුවක් දාන්න ඕනේ. මේ ඉස්සරහට බිඳුව ගණන් වල එන සම්මත එකක්. මේක ආවේ එහෙම හින්දා නෙමෙයි.
මේකාවේ හිමින් ගන්න මේකාව ඉස්සරහට පනින්න ඕන නිසා මේ බලන්න. මෙයාගේ 1 2 කියලා පනිනවා. බිඳුවක් ගත්තා. දශම තිත තියලා 0.2 එන්නේ. එතන ගන්න 0.2 නිසා 0.2 වුණා. මෙයක් පනින්න ඕනේ 2ක්. එහෙනම් බිඳුව එනවා මේ විදිහට තේරුම් ගන්න. දශම තිත තියලා 0.3 එන්නේ. දශම තිත තියලා 0.3 මේ බලන්න දෙකක් පැනලා මේ අග හිටපු කෙනා දෙකක් පැනලා අන්න වැඩේ පිළිවෙල කරගන්න මේ විදිහට අතින් බිඳුවක් ගන්න. 0.3 බලන්න මෙයාත් එහෙමයි. මෙයා දෙකක් පනිනවා. මෙහෙම පැනලා දශම තිත තියලා 0.4 වෙනවා. මේ බලන්න. මෙයා 0.4 වෙනවා. දැන් බලන්න මෙයාගේදී මෙයා ඉස්සරහට දෙකක් එන්න ඕනේ. දෙකක් එනකොට එක්කෙනයි දෙන්නයි කියලා ඉස්සරහට දෙකක් ආවා. මේක අතින් බිඳු ගන්න ඕනේ නැහැ. හේතු ඉලක්කම් දෙකක් ඉන්නවා මෙතන. අන්න මේ බලන්න. දශම තිත තියලා දශම තිත එනවා මෙතන ඉස්සරහට 1 2 එන්නේ. දශම තිත තියලා 1 2 පිළිතුර වඩා පැහැදිලි කර ගන්නවා 0.1 2 කර ගන්නවා. මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියන එක. ඊට පස්සේ මේ බලන්න. මෙයා දෙකකින් ඉස්සරහට පයින්නවා. දශම තිත තියලා 1 4 මෙයා මේ විදිහට ලියලා 0.14 කරා. බලන්න දැන් මෙයාගේදී නීතිය හැටියට මෙයාගේ දෙකක් පනින්න ඕනේ. අගේ ඉඳලා දෙකක් පනිනවා. 1 2 දෙකක් පැන්නා. පැන්නහම වෙන්නේ 1.21. එතකොට බිඳු ප්‍රශ්න ආවෙත් නැහැ. මොකක්වත් නැහැ. අතින් බිඳු ගන්න ඕනෙත් නැහැ. මොකද හේතුව මෙයා පනින්න පුළුවන් තරම් ඉලක්කම් තියෙන නිසා. දැන් බලන්න මෙයා දෙකක් පනිනවා ඉස්සරහට. පැන්නහම වෙන්නේ 1.32. දැන් බලන්න මෙයා දෙකක් පනින්න ඕන ඉස්සරහට. 2.41. 2.41. මම හිතනවා පැහැදිලි. මම තව කීපයක් ලියන්නම් ඔහොම. ලියන්න ටික පුළුවන් නම් මට කලින් හදන්න. මතක තියාගන්න 100න් බෙදනකොට දෙකක් තමයි පයින්නේ කියන එක හොඳ අවධානයෙන් තියාගන්න. මේ විදිය ගන්න. මෙයා වුණොත් සහ මෙයා මේ වගේ කෙනෙක් සහ මේ වගේ කෙනෙක් පොඩ්ඩක් අවධානය ගන්න. පුළුවන් තරම් ඔයා ප්‍රශ්න වල ලියලා පුරුදු වෙන්න. ඔයා ප්‍රශ්න වල ලියලා පුරුදු වෙන තරමට තමයි ඔයාලට මේක ලේසි වෙන්නේ. මම කටපාඩම් කරන්න නෙමෙයි කියන්නේ. පුරුදු වෙන්න. විදුව ප්‍රශ්න වල ලියලා පුරුදු වෙන්න. දැන් දෙකකින් පයින්නවා. දෙකකින්. සමහර දේවල් ක්‍රම තියෙනවා කටපාඩම් කර ගන්නවා. දැන් 10න් බෙදුවොත් එකක් පයින්නේ. 100න් බෙදුවොත් දෙකක් පයින්නේ. 1000න් බෙදුවොත් තුනක්. ඒ වගේ ඒවා මතක තියාගන්න තරමට ලේසි. නමුත් මේවා යන විදිය තේරුම් ගන්න. මෙයා පැන්නම උත්තරේ එන්නේ 12.41. මෙයා බලන්න. මෙයා දෙකක් පයින්න. උත්තරේ එන්නේ 23.41. මෙයාගේ දෙකක් පයින්න ඕනේ. දැන් නම් එන්නේ 10.01. මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ හා සම්බන්ධ තව ගැටලු ටිකක් අපි ලියමු. ඒ ටිකත් කරලා අපි ඊට පස්සේ 1000න් බෙදෙන එක ගැන කතා කරමු. දැන් මේ ප්‍රශ්නවලදී බලන්න 100න් බෙදන්න තියෙන්නේ 100න් බෙදනකොට වෙන්නේ දශම තිත ගණන තියෙන තැන ඉඳලා ඉස්සරහට දෙකක් පනින්න ඕනේ. ඒ කියන්නේ දෙකක් පනිනකොට මෙන්න බලන්න මෙතන අපිට අතින් බිඳුවක් ගන්න වෙනවා. ඒ ගන්න වෙනවා. හොඳට හුරු වෙන්න මේ මත. ඊසේ දශම තිත තියලා 0.3 එන්නේ. බිඳුවයි දශම 0.3 මේ හේතුව උනේ දෙකක් ඉස්සරහට පයින්න ඕන. දැන් මේ බලන්න මෙයාගෙත් එහෙමමයි. දෙකක් පයින්න ඕන ඉස්සරහට. ඒ පැනහම මෙතන තමයි නවතින්නේ. දශම තිත තියලා 0.431 එන්නේ. ඒ කියන්නේ 0.431. මෙයාගේ දශම තිත තියලා දෙකක් ඉස්සරහට පනින්න ඕනේ. අන්න පැන්නම් පස්සේ මොකද වෙන්නේ? දශම තිතෙන් ඉස්සරහට දෙකක් පැන්නහම දශම තිත තියලා 0.2 උත්තරේ අවසන් කර ගන්නවා 0.02 කියලා. මෙයාගේ දෙකක් පනින්න ඕනේ. තේරුම් ගන්න. මෙයාගෙදිත් දෙකක් පනින්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. එකයි තව එකක් පැන්නා. දශම තිත ඉස්සරහට එනවා. දශම තිත ඉස්සරහට මෙන්න මේ විදිහට යන්න. එතකොට 1 2 6 යන්නේ. පිළිතුර පැහැදිලි කර ගන්නවා 0.0126 කියලා. මෙයා දෙකක් පනිනවා ඉස්සරහට. දශම තිත තියලා 3.26. උත්තරේ 0.326 වෙනවා. මෙයා දෙකක් පනින්න ඉස්සරහට. එතකොට වෙන්නේ දශම තිත තියලා 4.32 0.432 වෙනවා.
මම හිතනවා පුළුල් අවබෝධයක් ඇති වාරේ. මේකට මේ වෙනකොට පැහැදිලි ඇති. ඊට පස්සේ දැන් මෙයා දෙකක් පනින්න ඕනේ. මෙයා දෙකක් පනින්න ඕනේ. දෙකක් පන්නහම 1 2 කියලා ආවා. උත්තරේ හැදෙනවා 1.241 එනවා. මේ බලන්න මෙයා දෙකකින් පනිනවා. 2.0.05ක් වෙනවා. මෙයා දෙකකින් පනිනවා. පන්නහම 1.2.01. අන්න බලන්න මෙයාගේ උත්තර ටික මට කලින් හදුවා නම් හරියට බලන්න. අපි ඊට පස්සේ 1000න් බෙදෙන එක ගැන කතා කරමු. දැන් මේ කියපු නීතියත් එක්ක 1000න් බෙදෙන එකට තනියෙන් උනත් හදුවා හැකි. 1000න් බෙදනකොට වෙන්නේ 3ක් ඉස්සරහට පයින් එක. හරි. සමහන් කරගන්න. දැන් 1000න් බෙදන එක බලන්න මම නිකන් කියලා දුන්නාම හැකෙනම් ආයෙත් ටික හදන්න. මොකද වඩා හොඳ දේ තමයි ඔයා මේක හදන එක. දශමතිතෙන් මෙහා සම වෙන්න දශමතිත තියෙන එකෙන් පිටිපස්සේ ඉස්සරහට 3ක් පයින්න ඕනේ. එක්කෙනයි තව දෙන්නෙක් යන්න ඕනේ. දෙන්නයි තුන් දෙනයි. මෙහෙම වාට තේරුම් කරන්නයි මම මෙහෙම උඩින් මෙහෙම යන බව පෙන්වන්නේ. මොකද ඔයාලා යන්න ඕනේ නැහැ. හැම දශමතිතෙන් මෙහා එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. අන්න තුන් දෙනෙක් ආවා. ඒතර දශමතිත තියලා 0.01. අන්න දැන් තුන් දෙනෙක් ආවා පැහැදිලි. හර තුන් දෙනෙක් ආවා පැහැදිලි. නම් 0.01. මෙයාගේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. එහෙනම් දශමතිත තියලා මෙතන නම් බිඳුවක් ඕනේ, මෙතනත් බිඳුවක් ඕනේ. 0.02. අන්න වඩාම හොඳට තේරුම් ගන්න මේක 0.02 වෙනවා. ඊට මෙයාගේ 1 2 3යි තුන් දෙනෙක් පැන ඉස්සරහට දශම තිත තියලා 0.03 තේරුම් ගන්න. අන්න සමතාකාරයට පත් කරගන්න මෙහෙම ලියුවා. මම හිතනවා ඔයාලට පැහැදිලි කියන එක ඔය ටික. 10න් බෙදුවොත් 3ක් වෙයි. 10න් බෙදුවොත් 4ක් පයින්නවා. දැන් රටාව පැහැදිලි ඇති. දැන් මෙයාගේ පයින්න ඕනේ මෙයාගේ පයින්න ඕනේ 3ක් 1 2 3ක්. එහෙනම් එක බිඳුවක් ගන්න වෙනවා. දශමතිත තියලා උත්තරය එන්නේ මොනවා මෙයා එනවා මෙහෙම 0.12. එතන බලන්න අගේ ඉඳලා 3ක් ඉස්සරහට පැනලා තමයි හරි. එහෙනම් වැඩේ පිළිවෙලයි මෙහෙම වුණා. අන්න 1 2 3යි බිඳුවක් ගත්තා. දශමතිත තියලා 0.14 බලන්න මෙයාගෙදි ඉස්සරහට 3ක් පයින්නවා 2 3යි. දශමතිත තියලා 0.64 මම හිතනවා පැහැදිලි. දැන් මේ බලන්න. මෙයා අපි ඊළඟට බලමු. අරන් ළමයි. මෙයාගේ දශමතිත 3කින් ඉස්සරහට යන්න ඕනේ. 3කින් එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. ඒක දශමතිත තියලා 1 2 3. අතරම 3ක් ඉස්සරහට ඇවිල්ලා 0.1 මෙයාගේ ඉන්නේ දශමතිත තියලා 1 2 3ක් පයින්න ඕනේ. දශමතිත තියලා 2 4යි 1 0.241 මෙයාගේ 3ක් පයින්න ඕනේ. අන්න ගන්නවම දශමතිත තියලා 4.5 0.4.5 මම හිතනවා මේ 3ක් ඉස්සරහට යන ඒ දේවල් හරියට පැහැදිලි ඇති කියන එක. තව උදාහරණ බලමු. දාහින් බෙදීම සම්බන්ධව තව කීපයක් අපි කතා කරලා දැනුම් වැඩි කරගමු. දාහින් බෙදෙනවා මෙයාගේ අක දශමතිතක් තියලා නැහැ කොහෙවත්. එහෙනම් මෙතන තමයි ඉන්නේ. මෙයා 1 2 3ක් පයින්නවා. එතනම උත්තරය එන්නේ 1.4 අන්න මෙයා 3ක් පයින්නවා. 1 2 3යි. උත්තරය එන්නේ 2.3.02. මෙයා 3ක් පයින්නවා. 1 2 3යි. එතනම එන්නේ 14.321 තේරුම් ගන්න. මම හිතනවා ඔයාලා ඒක ගැන පැහැදිලි ඇති කියලා. දැන් මෙතනදී අපෝ රටාව ටිකක් වෙනස් කරපු ගණන් ටිකක් දෙනවා. මේක එක්කම අහගන්න. මෙයා රටාව වෙනස් වුණත් ඔයා යන විදිය දන්නවා. දශමතිත දැනට තියෙන තැන ඉඳලා ඉස්සරහට 3ක් පයින්නේ. මෙයා මෙහෙන් 1 2 3ක් පැන්න. පයින්නකොට මෙයාට ගන්න වුණා බිංදු 2ක් අතින්. උත්තර එතකොට හැදෙනවා මේ විදිහට 0.0 කියලා 1.4.1 මම හිතනවා ඒ දේ පැහැදිලි ඇති. මෙයාගේ 3ක් පනින්න ඕනේ. හරි තේරුම් ගන්න. මෙයාගේ වෙන්නේ මෙයා 3ක් පැන්න නිසා 1 2 3යි දශමතිත තියලා 0.2යි
1 4යි 1 ආවා. අන්න 0.0 කියලා තිබ්බහම උත්තර සම්පූර්ණ. මෙයාගේ 3ක් පයින්නවා. 1 2 3යි බිඳු දෙකක් ගත්තා. දශම තිත තියලා 0.0යි 0.0යි 2 4යි 2 අන්න 0.2යි 4යි 2. මෙයාගේ 3ක් පනින්න ඕනේ. 1 2 3යි මේ බලන්න. මෙතනට ආවා දශම තිත තියලා 0.0යි 3යි 3.1 අන්න උත්තරේ සම්පූර්ණයි. මෙහෙම වුණාම බලන්න තනියෙන් හදලා හරියද කියලා ඔය ටික. හරි. අපි ළඟට ඉතුරු ටිකක් සම්පූර්ණ කරගමු. දැන් නීතිය තේරුම් ගන්න. නීතිය තියෙන 3ක් ඉස්සරහට පයින්න ඕනේ. 1 2යි 3 දෙනයි. බිඳුවයි දශම එහෙනම් දශම බිඳුවයි දශම ඒක එකට විදිහ දන්නවනේ දශම තිත අපි අහුවලා වුණ ලියමුකෝ දශම තිත තියලා බිඳුවයි 2යි 3යි 4යි එන්නේ ඇයි එහෙම වුනේ හරියට තේරුම් ගන්න කලින් දශම තිත හිටියේ මෙතන වඩ පැහැදිලි නැත්නම් අහගන්න ඉස්සරහට 3යි පයින්නේ වාන් හරියටම 3 දෙනෙක් ඉස්සරහට ඇවිල්ලානේ අන්න ඒ නිසා සම්පූර්ණයි වැඩේ ඔන්න බිඳුවයි දශම ඔය විදිහට ලියලා ඒක ටිකක් සම්පූර්ණ කරගත්තා මෙයා 3කින් ඉස්සරහට යන්න ඕනේ 1 2 2 3 දෙනයි එහෙනම් එන්නේ දශම තිත තියලා 0.3යි 2යි 6 බිඳුවයි දශම 0.3යි 2යි 6 වෙනවා මේ බලන්න මෙයා 3කින් ඉස්සරහට පයින්න ඕනේ අන්න වෙනවා එතකොට දශම තිත තියලා දශම තිත මෙතනට එනවා 0.4යි 7යි 2 අන්න උත්තරේ සම්පූර්ණ වෙනවා මේ විදියාවම මම යුට් එකේ නැති කීපයක් මේකෙත් කියලා දෙන්නම් අපිට ගණන් කරන්න ඕන වෙන්න පුළුවන් මේ බලන්න මෙයා මෙහෙම ආවොත් පොඩි අවබෝධයක් තියාගන්න මෙයා ගැන හරි මෙයා මෙහෙම ආවොත් 1000න් බෙදන්න ඒ නීතිය වෙනස් වෙන්නේ නැහැ ඉස්සරහට 3ක් තමයි පයින්න ඕනේ මෙන්න 3ක් පාන ගමනට බලා ගන්න 1යි 2යි 3 දෙනයි තව බිංදු දෙකක් අපිට අතින් ගන්න වෙනවා දශම තිත තියලා 0.2යි සහ 0.1යි 2 අන්න කලින් හිටපු කට්ටිය මම අර මේ පාට පැහැදිලිව පේනවා නම් එක පාටකින් ලිව්වා අලුත් කට්ටිය එක පාටකින් සහ මෙයා ගන්නෙ සම්මත විදිහටනේ අන්න මම හිතනවා මේ ප්‍රශ්නේ පැහැදිලි තව එකක් කියලා දෙන්නම් මේ බලන්න 0.4යි 1 එතන බය වෙන්න එපා මම හදලා පුරුදු වෙන්න ඕනේ 1000න් බෙදන්න ඕනේ 1000න් බෙදනකොට වෙන නීතිවා ගන්නවා මෙයා 3කින් ඉස්සරහට යන්න ඕනේ 3කින් 1යි 2යි 3 දෙනයි ඔන්න එහෙනම් හරි දැන් දශම තිත තියලා 0.2යි කලින් හිටපු කට්ටිය ටික එහෙමම ලියනවා මේ බිඳුවයි මේ බිඳුවයි 4යි 1යි බලන්න මම හිතනවා මම කියන දේ පැහැදිලි කියන එක හරි ඊට පස්සේ ඉස්සරහට තව බිඳුවක් ලියලා මේ වැඩේ සම්පූර්ණ කරනවා මේ බලන්න මෙයා 3කින් ඉස්සරහට පැන්නා 1යි 2යි 3 දෙනයි ඒතර දශම තිත මෙතනට එන්නේ අලුත් නවාතන මෙතන ඒ දශම තිතෙන් එහා ඉන්නවා කට්ටිය 1යි 2යි 3 දෙනයි 4 දෙනයි 5යි 6යි 1 2 3 4 5 6 අන්න අපි මේ වැඩේ වැඩිපුර දෙයක්ත් කියලා දුන්නා ඒක 6 7 මට්ටමකට වඩා වැඩි මට්ටමක් වුණා උත්සාහවන්ත ළමයිකට තේරුම් ගන්න පුළුවන් නිසා හරි ඊට පස්සේ අපිට තියෙනවා ඔය හැර තව තියෙනවා තව භාග වර්ග තියෙනවා තේරුම් ගන්න සමහර භාග වර්ග තියෙනවා ඒ දේ තේරුම් ගමු මේ දේවල් ලියා ගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න තව චුට්ටක් හරි අපි මෙතනදී තියෙන ප්‍රශ්න තියෙන්නේ මේ දැන් මේකෙදී මේ දීලා තියෙන භාගවල කට්ටිය දශම කරන්න තියෙනවා නමුත් මේවා සාමාන්‍ය 10 11 කෙනෙකුට මොන ගහනවා වගේ නෙමෙයි විශේෂත්වයක් තියෙනවා මේ වගේ දේ. මොකක්ද දන්නවද? විශේෂත්වය මේ යටේ ඉන්න කෙනා ඉන්නේ. මේ යටේ ඉන්න කෙනා කීයෙන් හරි ගුණ කරලා කීයෙන් හරි කියන්නේ ගැලපෙන කෙනෙක්ගෙන් ගුණ කරලා ගැලපෙන කෙනෙක් නැවත කියනවා ගැලපෙන කෙනෙක්ගෙන් ගුණ කරලා ඔය යට කෙනා එක්ක 10ක් තේරුම් ගන්න. එක්ක 10ක් එක්ක 100ක් එක්ක 1000ක් හදන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. සමහර ගණන් වල ගුණ කරන්න ඕනෙමත් නැහැ. සමහර ගණන් වල බෙදලා හැදුවේ හැකි. දෙපැත්තම තියනවා කියන එක තේරුම් ගන්න. ඔය යට කෙනා කායෙන් හරි ගුණ කරලා හරි බෙදලා හරි අපිට එක්ක 10 හදන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. 10 හදන්න පුළුවන්. 100 හදන්න පුළුවන්. 1000 හදන්න පුළුවන්. 10000 වගේ පුළුවන්.
එහෙම හදාගත්තාන් පස්සේ දශම කරන විදිය දැන් අපි කතා කරන්නේ. මේ බලන්න මම ගානක් කියලා දෙන්නම්. මේ දේවල් තේරුම් නැත්නම් ඔයාලට wadi.lk කියන එකේදී තියෙනවා ඔබගේ ප්‍රශ්න වන්න කියලා තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා මේ දේවල් කියලා මට පණිවිඩයක් කරන්න. මම එතකොට තව පැහැදිලි කරලා දෙන්නම් මේ දේවල් ගැන. හරි? එහෙනම් මේ අහගන්න. මේ බලන්න. දැන් මෙයාගේ මට යට හදන්න ඕනේ 10ද 100ද 1000ද කියන එක තීරණය කරගන්න අපිට එකපාර බැරි වුණත් ගන්න දිහා බලනකොට තේරෙනවා දෙක කීයෙන් හරි ගුණ කරලා මේ යට තියෙන දෙක කීයෙන් හරි ගුණ කරලා 10 හදන්න පුළුවන්ද බලන්න. පුළුවන්නේ. ලේසියෙන්ම තේරෙනවානේ පහින් ගුණ කරොත් හරියනවානේ. හරිද? මේ ගණන් හදලාම තමයි මේ අත්දැකීම ගන්න ඕනේ. අන්න උඩ හැදෙනවා 1 පරක් 5යි යට හැදෙනවා 10ක්. හොඳ මම කියන දේ තේරුම් ගන්න. දැන් දෙක 6න් ගුණ වුණාට ඕක වෙන්නේ නැහැනේ. දෙක 2කින් ගුණ වුණාට ඕක වෙන්නේ නැහැ. දෙක 4න් ගුණ වුණාට ඕක වෙන්නේ නැහැ. එහෙනම් ගැළපෙනම කෙනා 5 5න් ගුණ කරා. ඊට පස්සේ ඔයා දන්නවා මේ ගැන මීට කලින් අපි කතා කරා ගණන් උදාහරණ ගොඩක්. දශමතිත එකකින් ඉස්සරහට පයින් එක වෙන්නේ. එතකොට දශමතිත තියලා 5ක් එන්නේ. පිළිතුර නිවැරදි කරලා අපි පිළිවෙලට ලියනවා 0.5 කියන්නේ. මම හිතනවා ඒකේ නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ කියන එක. කරපු දේ කියන්නේ මේ මෙතනින් එහාට ටික නම් ප්‍රශ්නයක් නැහැ. මේ ටික පැහැදිලිද කියලායි මම දැනගන්න ඕනේ. අපිට ඕන උනේ මේ යට දෙක වෙනුවට දැන් මම නැවත කතා කරනවා මේක 10 මේක 8 9 10 11 කෙනෙකුට කතා කරනවා නම් අපිට මීට වඩා වෙනස් විදියක් තියෙනවා. කතා කරන්නේ චෝටි මායලනේ. මේ පොඩියට තියෙන ක්‍රමයක් හැටියට පොඩියට ලේසියෙම කියලා දෙන්න පුළුවන් දේ මේක තමයි මේ ගණන් වල යට හදන්න උත්සාහ කරනවා. යට හදන්න උත්සාහ කරනවා 10ක්. එක්ක 100ක් එක්ක 1000ක්. හරි. මේ බලන්න. දෙක පහෙන් ගුණ වුණාම දෙක පහෙන් ගුණ වුණාම 10 එනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ගුණ කරනවා නම් උඩයි යටයි දෙකම ගුණ කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඒ නිසා ගුණ කරා යටින් 10 ආවා, උඩින් 5 ආවා. 10න් බෙදනකොට නීතිය තමයි එකකින් ඉස්සරහට පයින්නකොට 100න් බෙදනකොට දෙකක් පයින්නවා. ඒ නිසායි අවසාන උත්තරය ඔතන ආවේ. දැන් බලන්න මෙතන. 4 කීයක්වත් ගුණ කරලා 10 හදන්න පුළුවන්ද බලන්න බෑ. 4 එකෙන් ගුණ කරොත් 4යි, දෙකෙන් ගුණ කරොත් 8යි, තුනෙන් ගුණ කරොත් ඔන්න එනවා 12. එහෙනම් වැඩේ හරියන්නේ නැහැ. දැන් එහෙනම් 10 හදන කතාවේ හිතින් අතාර ගන්න ඕනේ 4ෙන්. අපි හදනවා එහෙනම් 10 හදන්න බැරි තැන්වල හදන්න 100. 100 හදන්න බැරි තැන්වල හදන්න ඕනේ 1000. අන්න ඔහොම තමයි යන්නේ. එහෙනම් දැන් ඔන්න හොඳට අහගන්න දැන් 4 කාගෙන්ද ගුණ කරන්න කියලා කෙනෙකුට හිතා ගන්න බැරි නම් මම එයාට පොඩි උපදේශයක් දෙන්නම්. හොඳට පැහැදිලිව අහගන්න මම නැවත කියනවා. අපිට මොනම හේතුවකටවත් පුතේ 4 කීයෙන්වත් ගුණ කරලා හදන්න බෑ 10 හදන්න බෑ. 4 වරක් චක්‍රේ 10 ගුණ ගන්නේ නැහැ. හොඳ ඒක ඇත්තම කතන්දරය ආන්නේ ඒකයි. එහෙනම් අපි බලන්න ඕනේ 4 වරක් චක්‍රේ 100 ගුණ ගැහේද. ඉතින් අපිට ගණන් කර කර යන්න බෑනේ. ඒකට මම විකල්පයක් දෙන්නම්. මේක මෙතනින් එහා ගොඩක් ගණන් වල දාලා පාවිච්චි කරන්න වෙන ක්‍රමයක්. අපි බලනවා 100 අරගෙන ඒ 100 4ෙන් බෙදනවාද බලනවා. මම කතා කරන්නේ මෙතන අතිශයින් දක්ෂ ළමයෙකුට නෙමෙයි. මූලිකව ගණන් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට මේ කියන්නේ. ඔයාට 4 කීයෙන් ගුණ කරොත් 100 හැදෙන්නේ කියලා එකපාර හොයාගන්න බැයි නම් 4 දැන් කාගේ හරි කෙනෙක්ගේ ගුණ වුණාම තමයි 100 හැදෙන්නේ හිතා ගන්න බැයි නම් ඔයා කටුකොලයක් අරගෙන දීර්ඝ බෙදීමෙන් බෙදලා බලන්න 100 4ෙන් බෙදලා බලන්න 100 4ෙන් බෙදලා බලන්න මේ බලන්න බෙදුවන් පස්සේ මෙතන බලන්න 10ට 2යි අන්න මෙතනින් 8යි 4 වාරයක් 2 8යි මෙතනින් 2ක් මෙතන පොතේ තේරුම් ගන්න 10ට 4 ඒවා තියෙන 2යි දෙවරක් 4 8යි 10න් 8ක් ගන්නාම 2යි මේ මෙතන ගත්ත 20යි චක්‍රය ගැන මූලික අවබෝධයක් තියෙනවා නම් අපි දන්නවා 20ට 4 ඒවා තියෙන 5යි 4ට 5 20යි මේක ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ හරියටම බෙදනවා අන්න ගොඩක් දක්ෂම කට්ටිය දන්නවා මේ 4 25න් ගොඩ වුණොත් තමයි එහෙම වෙන්නේ නමුත් ලකුණු අපි හිතමුකෝ 10 15ක මට්ටමක කෙනෙක් හිටියත් අපි උත්සාහ කරලා ගණන් හදලා පුරුදුනොත් අපිට ඒ දක්ෂ මට්ටමට යන්න පුළුවන්. හරි. අපි බලමු මෙන්න මේ දේ තේරුම් ගන්න. එහෙනම් දැන් අපි දන්නවා 25යි කියලා. අපි තේරුම් ගන්න. උඩයි යටයි දෙකම අපි 25න් ගුණ කරනවා. උඩයි යටයි දෙක. එහෙනම් 3 වරක් 25. අන්න ඒවකවා කටවඩ කොලවල ඕනනම් කරලා බලන්න. මම පළවෙනි ගාන නිසා හදලා දෙන්නම්. මෙතන එනවා පුතේ 75ක්. යටින් හැදෙනවා 100ක්. ඒක කොහොමද අපි දැන් දන්නවනේ. අපි 25 4ක් 100 කියලා දානවා. දැන් බලන්න. දැන් නැත්නම් අපි ගුණ කරලා ඒත් බලනවා. 25 4ෙන් ගුණ කරලා බලනවා. ඊට මේ බලන්න. දෙකකින් ඉස්සරහට පයින්නවා. දැන් නීතිය මතක කරන්න එපා. 100ෙන් බෙදුවොත් දෙකක් ඉස්සරහට පයින්න ඕනේ. අන්න ඒතර එන්නේ මොකක්ද? දශමතිත තියලා මේ දෙකක් පයින්නවා කියන්නේ දශමතිත ඉස්සරහට එනවා. මේ 7 ඉස්සරහට දශමතිත එනවා. දශමතිත තියලා 7යි 5 එන්නේ. හරිද? දශමතිත තියලා 7යි 5 එන්නේ. පිළිතුර නිවැරදි කර ගන්නවා. 0.7 කියලා. දැන් බලන්න. දැන් ආපහු මට තියෙන ප්‍රශ්නයක්. දැන්
5 කීයෙන් හරි ගුණ කරලා 10 හදන්න පුළුවන් වෙයිද? ලේසියෙන්ම පුළුවන් නේද? ඒක මම කියන්න ඕනේ නැහැ. ඔයා දන්නවා උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරා නම් හරි. ඒක උඩ හැදෙනවා 4ක්. යට එනවා 10ක්. මොකද තේරුම් ගන්න. හරි. උඩයි යටයි දෙකම ගුණ කරන්න. එක්කෙනෙක් විතරක් ගුණ කරලා හරියන්නේ නැහැ. උඩත් ගුණ කරන්න ඕනේ යටත් ගුණ. දෙවරත් එක 4ක් වෙනවා. පස්සරත් එක 10ක් වෙනවා. මේ දශමතිත එකකින් ඉස්සරහට පයින්නවා. 10න් බෙදෙන නිසා එකකින් තමයි පයින්නේ. ඒ පැන්නම් පස්ස උත්තරය එන්නේ දශමතිත තියලා 4. දශමතිත තියලා 4. ඒ නිසා උත්තරේ 0.4 වෙනවා. මම හිතනවා ඔයාලා මම මේ කියලා දුන්න ටික හොඳට පැහැදිලි කියන එක. මේ ටික ලියා ගන්න. මොකද මම මේ ටික හදන්න මේ ටික මකන්න වෙන නිසා. හොඳට තේරුම් ගන්න. අපි මේ ගන්න උත්සාහ කරන්නේ. ඔයා දැඩි උත්සාහයක් දරන්න ඕනේ. උත්සාහ කරලා ගණන් හදලා සතියකට ගණන් 500ක්වත් දෙන්න හදන්න උත්සාහ කරා. මම වෙබ්සයිට් එකේ දානවා. wadi.lk වෙබ්සයිට් එකේ දානවා. මේ කරපු වැඩවලින් පුනරීක්ෂණ දානවා. සහ ඒ පේපර් හදලා දානවා. ඔයා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඔයා හත ශ්‍රේණිය කෙනෙක් නම් ඔයා හොයලා බලන්න. ඔබට අවශ්‍ය තියුණු ගන්න කියලා දෙනවා. grade 7 කියලා ගහලා search කරන්න. එතකොට ඔයාලට අහුවෙයි හත ශ්‍රේණියට දාපු ඔක්කොම ඒවා. 6 ශ්‍රේණිය කෙනෙක් නම් 6 ශ්‍රේණියට දාපු ඔක්කොම ටික ඔයාලට හොයා ගන්න පුළුවන්. එක දවසට මේ ටික හදලා වැඩ අවසන් කරගන්න. එහෙම වුණොත් ඔයාලට මම ඔක්කොම අවශ්‍ය කරන හැම තැනම වීඩියෝ හදලා මම ඔයාලට ඒක පැහැදිලි කරනවා. කරගන්න බැරි චෝටිම කාරණයකට පවා. හරි ඒ නිසා මේ උදව්ව අරගෙන ඔයා වැඩේ කරන්න. එහෙනම් මම මේ ටික මකනවා. මේ ටික මකලා ඊට පස්සේ අපි එහා පැත්ත ටික හදන්න පුළුවන් නම් මට කලින් හදන්න උත්සාහ කරන්න. දැන් ඔයාලට මේ ටික තේරුණා නම් දැන් බලන්න දැන් මෙතන 20 ඉන්නවා. මේ 20 මේ 20 ගත්තාම 20න් 10 හදන්න පුළුවන් දෙකෙන් බෙදලා ඒක බැරි කමක් නැහැ. දෙකෙන් බෙදුවාම උඩ කෙනා බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ විකල්පේ හරියන්නේ නැහැ. අපි බලනවා නම් 20න් 10 හදන එකට ඇරලා 20න් 100 හදන්න පුළුවන්ද බලනවා. ඉතින් අපි සාමාන්‍ය දැනුමේ තියෙන්න ඕනේ 20 ඒවා කීයද 100ට කියලා. 20යි 40යි 60යි 80යි එහෙනම් 100යි 5යි තියෙන්නේ. මම උඩයි යටයි දෙකම 5න් ගුණ කරනවා. 5න් ගුණ කරනවා. මෙතන 5යි සහ මෙතන හැදෙනවා 100ක්. මම හිතනවා මම කියලා දුන්න දේ පැහැදිලි. ඊට පස්සේ තියෙනවා අපේ කලින් නීති තියෙනවා මේක 100ෙන් බෙදනකොට දෙකක් ඉස්සරහට පයින්නවා. දශමතිත තියලා එකක් පැන්නා තව එකක් පයින්නවා. ඒතර වෙන්නේ මෙන්න මේ විදිහට. දශමතිත තියලා එකක් පැන්නා තව එකක් පැන්නා. ඒතර දශමතිත තියලා 0.5 වෙනවා. එහෙනම් මේවා හොඳට තේරුම් ගන්න. 0.5 හරියටම තේරුම් ගන්න මේ ගාන. දැන් මේ බලන්න මෙතන තියෙන යට 25. 25 ගේ අපිට 10 හදන්න බෑ. අපිට 25න් 100 හදන්න පුළුවන්. 25 සරක් 1 25යි 2 50යි 3 75යි 4යි. එහෙනම් මෙතන 4ෙන් ගුණ කරනවා. හොඳට පුරුදු වෙන්න. 4ෙන්. මේ යට 16 එනවා. 16 එනවා. මේ යට 100 එනවා. දැන් අපි දන්නවා මේ කතාව. මේක දන්නවා. යම් සංඛ්‍යාවක් 100ෙන් බෙදුවොත් වෙන දේ දන්නවා. දෙකකින් ඉස්සරහට පයින්නේ. මම නැවත කියනවා. ඔයා මේ කොටස් අධ්‍යයනය කරන්න කලින් උඩ තියෙන ගණන් ටික හදලා ඉන්න. හොඳේ ටියුට් එකේ මුල හරිය කියන ගණන් ටික හදලා ඉන්න. එතකොට තමයි මේව හරියට පැහැදිලි. හැම ගානම හදන්න. ඔය වයසේ ඉඳලා ගණන් හදන්න ගත්තොත් අති දක්ෂයෙක් වෙනවා. ඉතින් එතකොට ඔයාලට හරිය ලේසි වෙනවා මේ යන්න ගමන යන්න හරි බලන්න. ලස්සනට ඔයාලා වැඩ ටික කරගෙන යන්න හැකි. ඉතුරු විෂයන් වලට මොනවා හයියක් වෙනවා මේ බලන්න. මෙයා දෙකකින් පයින්නවා 1.6ක් වෙනවා. දශමයෙන් එහා 1.6 0.1.6 කරගත්තා. දැන් බලන්න. දැන් මෙතන 50 තියෙනවා. 50 කීයෙන් ගුණ කරනවා? 50න් 10 හදන්න යන්න බෑනේ මෙතන පුතා. 10 හදන්න පුළුවන් 5න් බෙදුවොත් නමුත් 21 5න් බෙදෙන්න නැහැ. එතනත් තව ප්‍රශ්නයක්. තියෙන ප්‍රශ්නෙට මත තව ප්‍රශ්නයක්. ඊට වඩා ලේසි 50න් 100 හදන්න. 50න් 100 හදන්න ලේසි. නිසා මම කරනවා 50 දෙකෙන් ගුණ කරනවා. මෙතනත් දෙකෙන් ගුණ වෙනවා. මෙතන හැදෙනවා 42. මෙතන හැදෙනවා ළමයිනේ 100. අන්න මෙයා දෙකකින් ඉස්සරහට පයින්නවා. දෙකකින් පැන්නාම එක්කෙනයි දෙන්නයි දශමතිත තියලා 4යි 2 එන්නේ 4යි 2 වැඩේ පැහැදිලි කියලා මම හිතනවා අවසාන උත්තරේ 0.4යි 2. අපි තව ගණන් කීපයක් මේකෙන් පුරුදු වෙමු. මේ ටික වාට තේරුණා නම් ටියුට් එකේ ටික තනියෙන් හදලා බලන්න. තව ටිකක් තෝරගන්නවා. හරි. බලන්න මේ ප්‍රශ්නවල අපි තව අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මෙතන ගත්තොත් 40න් එක අරගෙන මේක කාගෙන්ද ගුණ කරන්නේ කියන ප්‍රශ්නේ අපිට එනවා. කාගෙන්ද ගුණ කරන්නේ බලන්න. මොකද ඔයා හිතන්න දැන් මේවා ඔයා පුළුවන් නම් හිතන්න චොටුනට කමන්න හිතන්න. ඒවා හොඳට තේරෙනවා 40 ඒවා අපි කලින් කරේ යටේ කියලා ගුණ කරලා 10 හැදුවා සමහර ගණන්වලදී. සමහර ගණන්වල 100 හැදුවා.
දැන් බලන්න 40 කීයෙන්වත් ගුණ කරලා 100ක් හදන්න පුළුවන්ද? බෑනේ. අයි 40 කොහොමද එන්නේ? 40 80 120. 100ට මොන ගහන්නේ නැහැ. අන්න එහෙනම් හදන්න උත්සාහ කරනවා 1000. අන්න ප්‍රශ්නයක්. දැන් ළමයි ප්‍රශ්නයක්. 1000ට 40 කොහොමද? ඒකට තමයි මම අර විකල්පයක් වාඩි කිව්වේ. දීර්ඝ බෙදීමට යනවා. දීර්ඝ බෙදීමට ගිහිල්ලා මේ බලන්න මෙන්න මේ විදිහට දානවා 1000 ලියලා 1000 බෙදනවා 40ෙන්. හොඳට තේරුම් ගන්න. 1000 40ෙන් බෙදනවා මෙතන බලන්න 140 ඒවා 2යි මෙතනින් 80යි ඉතුරු කීයක්ද 20ක්. ඒතර මේ බිඳුව ගත්තාම 200යි 240 ඒවා. ඇඟිලි ගණන් කර කර යන්න 40 4 වරක් කරේ අහන මේ ගිහලා බලුවම 5ක් තියෙනවා. අන්න මෙතනින් 4 වරක් 40 ඉන්න 200යි බලන්න මේ ටික සොලවනහම අන්න වැඩේ 25යි තියෙන්නේ. නිසා මම උඩයි යටයි දෙකම 25න් ගුණ කරනවා. 25න් තේරුම් ගන්න 25න්. මෙතන හැදෙනවා 25 යට 1000. 25 යට 1000 තේරුම් ගන්න. මේ ගානේදී තව ඩිංගක් තියෙනවා. වැඩේ සම්පූර්ණ නැහැ. දැන් අපි යට මොනවද 1000 හදා ගන්න ප්‍රශ්නේ විසඳගත්තා. කරන්න බැරි ගණන් වල දීර්ඝ බෙදීමෙන් කරලා බලනවා කොහොමද උත්තරේ එන්නේ කියලා. දැන් ආයෙ ගානට යනවා. ටිකක් කරලා යනකොට මේවා දක්ෂයෙක් වෙනවා. එතකම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් 1000න් බෙදනකොට දශම ස්ථාන 3ක් ඉස්සරහට එන්න ඕනේ. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. 3ක් ඉස්සරහට එන්න ඕනේ. ඒතකොට ඉස්සරහට බිඳුවක් දාන්න වෙනවා. එහෙමනම් උත්තරේ හැදෙන්නේ දශම තිත තියලා 0.25 උත්තරේ හැදෙනවා 0.0.2.5 කියලා. මම හිතනවා ඒක පැහැදිලි වාට සහ මෙතනක් තියෙන්නේ 40මයි ආයෙ බෙදන්න ඕනේ නැහැ. වැඩේ පැහැදිලි කරගන්න නම් තව එකක් දැම්මේ. එහෙනම් මෙතන 25න් උඩයි යටයි ගුණ කරනවා. එහෙනම් මෙතනින් 75ක් වෙනවා. මෙතනින් යට 1000ක් වෙනවා. 1000න් බෙදනකොට 3ක් ඉස්සරහට පයින්න ඕනේ. ඔයා දන්නවා. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. අන්න දශම තිත තියලා 0.75 දශම තිත තියලා 0.75 එන්නේ. අන්න 0.75 තමයි අපේ අවසාන උත්තරේ. දැන් බලන්න ඔයා. දැන් ඔයා බලන්න මේ ගානේදී බලන්න හරි හොඳට තේරුම් ගන්න. 200 කීයෙන් හරි බෙදලා අපිට 100 හදන්න 200 ඇත්තටම 200 දෙකෙන් බෙදුවොත් 100 එනවා. නමුත් ප්‍රශ්නේ උඩ කෙනා බෙදෙන්නේ නැහනේ. මම බෙදලා හදන ඒවාට විතරක් වෙනම ටියුට් එකක් දාන්නම්. ඒවයි මම කියන්නම් මේ වෙලාවේ කරන්න ඕන දේ මොකක්ද කියලා. හරි. එතකොට මේ අහගන්න. මෙතන එහෙනම් 200න් 100 හදන්න බැරි නිසා අපි 1000 හදන්න බලනවා. 1000ට 200 ඒවා කීයද? 1000ට 200 ඒවා. ඒක නම් ලේසියෙන් ගත හැකි. 200යි 400යි 600යි 800යි 1000යි. එහෙනම් 5යි කියන්නේ 5යි. මම උඩයි යටයි දෙකම 5න් ගුණ කරනවා. උඩ හැදෙනවා 5. හොඳට තේරුම් ගන්න. යට හැදෙනවා 1000. දැන් මෙයා පනින්න ඕනේ 3ක්. මෙයා පනින්න ඕනේ 3ක්. මේ බලන්න. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි 3ක් පැන්නා. මෙයා 3ක් පයින්න ඕනේ ඉස්සරහට. බිංදු දෙකක් ලිව්වා. තේරුම් ගන්න. මෙයා 3ක් පයින්න නිසා බිංදු දෙක ලිව්වා. ලියලා දශම තිත තියලා 0.05 එන්නේ. දශම තිත තියලා 0.05 වැඩේ සම්පූර්ණ කරනවා. ඉස්සරහට බිංදුවක් දාලා හොඳට තේරුම් ගන්න. 0.05 පොඩිම කාලේ මේ දේවල් පුළුවන් නම් තේරුම් ගන්න වට ලොකු උදව්වක් වෙයි ඔයාගේ වැඩවලදී. හරි මේ බලන්න. දැන් බලන්න ඕනේ අපිට 250ටත් එහෙමම තමයි බලන්න වෙන්නේ. අපි බලනවා 250 කීයෙන් ගුණ වුණොත්ද 1000ක් එන්නේ. ඉතින් බලන්න 250 ඒවා කීයද? 250යි 500යි 750යි එහෙනම් 4 දෙනෙක් ඉන්නවා. එසා මම උඩයි යටයි 4ෙන් ගුණ කරනවා. බලන්න මෙතන හැදෙනවා 4 යට 1000. මෙයාගේ දශම තිත 1000න් බෙදෙන නිසා කීයක් පයින්න ඕනද? 3ක් ඉස්සරහට පයින්න ඕනේ. මේ බලන්න එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි මේ විදිහට ආවා. දශම තිත තියලා තේරුම් ගන්න දශම තිත තියලා 0.04ක් වෙනවා. උත්තරේ සම්පූර්ණ වෙනවා 0.04ක් වුණා. අන්න හරියටම මේ දේවල් තේරුම් ගන්න. ඊළඟ දාන්න. ඊළඟ දේ තියෙන්නේ මේ බලන්න. මෙයාගේ කීයෙන්ද ගුණ කරන්නේ? අන්න 500 තියෙනවා. 500ෙන් 1000 හදන්න නම් උඩයි යටයි දෙකෙන් තමයි ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන උඩ හැදෙනවා 6ක් හැදෙනවා. මෙතන හැදෙනවා 1000ක්. අන්න බලන්න. මෙයා 3ක් පයින්න ඕනේ මෙහාට. මෙයා 3ක් පයින්න ඕනේ. බලන්න ඊට පස්සේ වෙන දේ. මෙයා 3ක් පැන්නාම ඇයි 1000න් බෙදනකොට 3ක් පයින්න ඕනේ. බලන්න. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි දශම තිත තිබ්බා. දශම තිත තියලා 0.06 උත්තරේ හැදෙනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ 0.06 වෙනවා. බලන්න අවසාන කෙනා පුළුවන් නම් මට කලින් ඔයා තීරණයක් ගන්න කාගෙන්ද ගුණ කරන්න. දැන් මේකේ
5000 තියෙන්නේ මේ 5000 අපිට බැහැනේ 1000 හදන්න 5000න් බෙදන්න නෙවෙන්නේ. බෙදන්න නැතුව ගුණ කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා 5000 හේවත් දෙක 10000යි. අන්න මෙතන හැදෙනවා 2 යට 10000යි. මේ බලන්න. දැන් අපි කලින් 10000න් බෙදන ඒවා කියලා දුන්නේ නැහැ. නමුත් ඔය ක්‍රමය දන්නවා. 10000න් බෙදුවොත් මෙයාගේ බිංදු 4ක් නිසා මේ දේවල් තේරුම් ගන්න. රටාවක් හැටියට මතක තියාගන්න. 10න් බෙදනකොට 1යි පයින්නේ. 100න් බෙදනකොට 2යි. 1000න් බෙදනකොට 3යි. නම් 10000න් 4යි. 4ක් ඉස්සරහට පයින්නවා. බලන්න ළමයි මේ වෙන දේ තේරුම් ගන්න. පොඩි ළමයි මේ කතාව 4ක් ඉස්සරහට එන්න ඕනේ. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි අතින් අපිට ගන්න වෙනවා බිංදු 3ක්. අතින් බිංදු 3ක් ගත්තාම මේක එන්නේ දශමතිත තියලා බිංදුවයි ආයම 2යි සහ අපි දානවා අර ඉස්සරහට දාන බිංදුවක් දාලා උත්තරේ සම්පූර්ණ කරගන්නවා. මේ දේවල් ලියා ගන්න. හොඳට මේවා පුරුදු වෙන්න. දාන පොරොරෙක්ෂණ ටික හදන්න. එතකොට ඔයාලට මේ අමතක වෙන්නේ නැහැනේ. හරි. අමතක වුණොත් ආයෙ මේ වීඩියෝ වල නැවත මේ ටික මතක් කරගන්න. හරි. මේ බලන්න අපිට තව තියෙන එක කොටසයි. ඒ දශම දුන්නාන් පස්සේ ඒවා භාග ලෙස ලියන එක. හරි. මේ ටික ලියා ගන්න. මේ බලන්න අපි මේ කොටසදී කතා කරන්නේ දෙන අපි සාමාන්‍ය මට්ටමකදී 11 වසරේ දශම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් උනත් තේරුම් ගන්න වටින දෙයක්. සාමාන්‍ය මට්ටමක තියලා තියෙන දශමයක් භාගයක් කරගන්න හැටි ලේසියෙන්. ඔයා මේ හා සම්බන්ධ මොන ක්‍රමයේ ඉගෙනගෙන තිබුණත් බලන්න මම කියන ක්‍රමය ගණන් හදලා තෝරගත්ත කෙටි ක්‍රමයක්. මේ දශම තිතෙන් එහා ඉලක්කම් එකක් තියෙනකොට අපි කියනවා දැන් මම මේ මුලින් කියනවා ටිකක් ඔයාලා දාන්න ක්‍රමයක්. දශම තිතෙන් එහා එක ඉලක්කමක් තියෙනකොට අපි කියනවා දශම ස්ථාන 1යි. දශම ස්ථාන 1යි මම නැවත කියනවා මෙයාගේ දශම ස්ථාන 1යි නිසා 10න් පංගුවක් කියනවා. මේ ඔක්කොගෙම දශම තිතෙන් එහා එක ඉලක්කමයි. මේ බෝඩ් එකේ තියෙන හැම ගානකම තියෙන්නේ දශම තිතෙන් මේ පැත්තේ එක ඉලක්කමයි. මේ මෙහා පැත්ත හොඳේ මෙහෙ. මේ පැත්ත තමයි අපි බලන්නේ. අපිට මේ පැත්තේ එක ඉලක්කමයි. මෙයාගේ එක ඉලක්කමයි. එකයි. මේ හැමෝගෙම එකයි. මෙයාලගෙත් එහෙම තමයි. මේ පැත්තේ ඉන්න එක කියන එක නෙමෙයි එක ඉලක්කමක්. මොකක් හරි තනි ඉලක්කමක්. නිසා 10න් පංගුවක්. 10න් පංගුවක්. මම ඊට වඩා කෙටි ක්‍රමයක් ඔයාලට කියන්නම්. මේ බලන්න. දශම තිතෙන් එහා එක ඉලක්කමක් නේ. ඒ හින්දා ඔයා දශම තිතෙන් එහා එක ඉලක්කමක් තියෙනකොට යටට දානවා 10. යටට 10. මේක මම කෙටසරහණක් දෙන්නේ. දශම තිතෙන් එහා ඉලක්කම් දෙකක් හිටියොත් යටට දානවා 100. දශම තිතෙන් එහා ඉලක්කම් 3ක් හිටියොත් යටට දානවා 1000. ඔන්න බලන්න මේක අවශ්‍ය නම් ලියාගන්න. දැන් උඩට දාන්න කෙනා තීරණය කරගන්නේ ගාන දිහා බලලා. ඔන්න මම ඔයාලට කියනවා එකයි නම් හරි. අපි දැන් මේක තේරුම් ගමු. මම කියපු දේ මේ බලන්න. එහෙනම් මම මේ ගානේ යටට 100 දානවා. සමාවෙන්නේ යටට 10 දානවා. මේ පැත්තේ එක ඉලක්කමක් නිසා. උඩට දානවා මේ ගානේ ඉන්න කෙනා දශම නැතුව. දශම ගැන හිතන්නේ නැතුව ගානේ ඉන්න කෙනා දානවා. මම නැවත කියනවා මේ ගානේ ඉන්නේ දශම ගැන හිතන්නේ නැති වුණොත් 0.1යි. 0.1 ලියනවා. නමුත් ඔයා දන්නවා මම නීතිය කියලා දෙන්න නෝක කිව්වට මේ බිඳුවේ වටිනාකමක් නැහැ. එහෙනම් අවසාන උත්තරේ එන්නේ 1 යට 10. මේ බලන්න මේකටත් එසේම සත්‍යයි. මේ බලන්න මෙතන දශම තිතෙන් එහා එක ඉලක්කමක් නිසා මෙතන 10යි. මෙතන 10යි. තේරුම් ගන්න මෙයාගේ 10යි. මෙතන උඩට දාන්නේ කවුද? දශම නැතිව මෙතන ඉන්න කට්ටිය. දශම නැත්තම් තියෙන්නේ 2 තියෙන්නේ. 0.2. නමුත් ඔයා දන්නවා මේ බිඳුවෙන් ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් 2 තමයි එන්න ඕනේ. එහෙනම් මෙතන අපි යටට 10 දානවා. යටට 10 දානවා. යටට 10 දාලා මෙතන උඩට ලියනවා මේ දෙන්නගේ දශම නැතුව එහෙමනම් එන්නේ 3 නේ දෙන්න ඕනේ. බිඳුව ලියලා වැඩක් නැහැනේ. මම මෙයාගෙත් ඒ විදිහට යටට 10 දානවා. යටට 10 දානවා. නැවත කියනවා යටට 10 දානවා. ඒ හේතුව යටට 10 දාන්නේ මේ දශම තිතෙන් එහා එක ඉලක්කමක් ඉන්නකොට. දශම තිතෙන් එහා උඩට දානවා 0.4. නමුත් බිඳුවේ ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් මේකෙත් යටට 10 දානවා. යටට 10 දානවා. උඩට දානවා මේ ඉන්න කෙනා දශම නැතුව. එහෙනම් එන්නේ 0.5 එන්නේ 0.5. නමුත් ඔයා දන්නවා මේ බිඳුවේ ප්‍රයෝජනයක් නැහැ. මම හිතනවා යම් මට්ටමකට ඒක තේරුණා. මෙන්න මේ වෙයිදී ඔක හරියටම පැහැදිලි වෙනවා. බලන්න දශම තිතෙන් මේ පැත්තේ එක්කෙනයි. මේක කෙටි ක්‍රමයක්. ගණන් තේරුම් ගන්න ලේසි ක්‍රමයක්. දශම තිතෙන් මෙහා එක්කෙන නිසා යටට 10 දාලා
දශම තිතෙන් මෙහා මේ පැත්තේ එක්කෙනෙක් නිසා යටට 10 දානවා. යටට 10 උඩට එනවා. දශම සලකන්නේ නැතුව ඉන්න දෙන්න බලන්න. හරියටම මෙන්න මේ ලියපු ටිකට වඩා මෙන්න මේ ටිකේදී වාට මේ නීතිය තේරෙයි. අර හේතු අර්ථයන් වල බිඳුව හිටියන ඉස්සරහා මේ බලන්න. මේකෙත් යටට 10 ඉන්නේ. මේ ඉලක්කමක් නිසා යටට 10 උඩට ලියනවා දශම නැතුව 13. 13. බලන්න මේකෙත් යටට 10. හරිම ලේසි. යටට 10 යටට 10 හේතුව තමයි මේකත් එක ඉලක්කමක් උඩට 73. මේකෙත් එතකොට යටට 10 උඩට 83. මේකෙත් යටට 10 උඩට 52. අන්න හරි. බලන්න මෙයාගේදී ඒත් යටට 10 මම නැවත කියනවා දශම තිතෙන් දැන් අපි වම් පැත්ත දකුණු පැත්ත කියලා සැලකුවොත් අපි ඔය එහා පැත්ත කියන්නේ දකුණු පැත්ත. ඔයාගේ දශම තිතෙන් දකුණු අත පැත්තේ ඉන්න ගාන විතරයි වැදගත්. වම් පැත්තේ කීයක් හිටියත් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ තේරුම් ගන්න. දැන් එහෙනම් මෙතන යකට 10 දානවා. මෙතන එකක් නිසා යකට 10 දාලා උඩට දශම නැතුව ලියනවා 121. චෝටිම ළමයෙකුට පුරා තේරුම් ගන්න පුළුවන් මේක. චුට්ටක් අහගෙන ඉන්න බලන්න. මේ යකට 10 දානවා. මේ යකට 10 දාලා මේ උඩට එන්නේ දශම නැතුව 321. අන්න හරි. මේ බලන්න. මේ යකට 10 දානවා. යකට 10 දානවා උඩට එනවා කීයද? 432. පැහැදිලි. දැන් බලන්න. මෙයාගේ ඒත් යකට 10මයි. හැබැයි උඩට කවුද එන්නේ? 4122. නීතිය තේරුම් ගන්න. දශම තිතෙන් එහා එක්කෙනයි නම් යටට 10 දෙන්නයි නම් යටට 100 තුන් දෙනයි නම් යටට 10 ඔච්චරයි. ඊට පස්සේ සාමාන්‍ය දෙදම මේක ලියා ගන්න. ඊට පස්සේ තව කතා කරමු විස්තර. මේ ටිකේදී කියලා දෙන නීතිය අර නීතියෙන් තව ටිකක් දියුණු කරපු අවස්ථාව දශම තිතෙන් මෙහා දකුණු පැත්ත දෙන්නයි මේ හැමතැනම දශම තිතෙන් දකුණු පැත්ත දෙන්නයි දැන් නම් වඩාම පැහැදිලි අන්න මේ බලන්න මේ හැමතැනම මෙහෙමයි දශම තිතෙන් දකුණු පැත්ත දෙන්නයි මේ බලන්න අපිට එහා වම් පැත්තේ ගන්න අපිට ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ එහෙම දෙන්නෙක් වෙන ගණන් වල යකට 100 ලියන්නේ යකට 100 ලියන්නේ ලියලා උඩට ලියනවා දශම නැති කෙනා බලන්න දශම නැතුව ලියුවොත් මෙහෙම එනවා 0.1 ඔතන දන්නවා මේ බිඳුව වල ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මම තේරුම් ගන්න නිසා මෙහෙම ලියුවාට ඔයා තේරුම් ගත්තා නම් බිඳුව නොලිය ඉන්න දැන් මෙයා යකට 100 තමයි එන්නේ මොකක්ද යකට 100 එන්නේ දශම මේ කෙටි ක්‍රමයක් මම කතා කරන්නේ ළමයින්ට ගණන් තේරුම් ගන්න කෙටි ක්‍රමයක් බලන්න මෙතන එන්නේ 0.2 අන්න 0.2 ඕනේ අන්න මේ බලන්න මෙතනත් යකට 100 යකට 100 එතකොට 0.2 3 එන්නේ අන්න 0.2 ඕනේ අන්තනාවට පැහැදිලි මෙතන බලන්න මෙතනත් යකට 100 එන්නේ යකට 100 එන්නේ මෙතන එන්නේ 0.4 මම ලිව්වට මේ 0.2 ඕනේ නැහැ හරිද 0.2 ඕනේ නැහැ එහෙනම් 4 යට 100 අන්න මෙයාගෙත් එහෙනම් යකට 100 උඩට 5ක් එන්නේ අන්න ගණන් ටික හරියට තේරුම් ගන්න ඔයාලට පුළුවන් නම් මට කලින් මේ දින ඉදිරි ගණන් ටික හදන්න හරි වීඩියෝ එක ටිකක් නවත්තලා මේ චුට්ට හදන්න හරි මම හිතනවා ඔයාලා උත්සාහ කරන්න නැති කියලා මම මේ ටික හදනවා බලන්න මෙයාගේ යකට 100 තමයි එන්නේ උඩට එනවා 0.12 ඒ දශම නැතුව කෙනා අපි සරලව කතාව දශම නැතුව විතර ටික ලියන්න ඔයාලා නමුත් මේ බිඳුවේ වටිනාකම නැහැ එච්චරයි මෙතන තියෙන ප්‍රශ්නේ එහෙනම් මේකෙත් යකට 100 තමයි දශම නැතුව ලියන්න 0.42යි ප්‍රශ්න තියෙන්නේ මේ බිඳුවේ වටිනාකමක් නැහැ දැන් මෙයාගෙත් යකට 100 තමයි මේකෙත් තියෙන්නේ බිඳුව 1.63 එනවා දශම නැතුව. නමුත් මේ බිඳුවෙන් ප්‍රයෝජනයක් නැහැ. බිඳුවේ ප්‍රයෝජනයක් නැහැ. මෙතන යකට 100 තමයි. යකට 100 තමයි එන්නේ. උඩට එනවා 0.87. නමුත් බිඳුවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. යකට එනවා 100. යකට 100 එනවා. උඩට එනවා 0.91. හරිද? මේ බලන්න. මේ බිඳුවෙන් ප්‍රයෝජනයක් නැහැ නේද? 91 යට 100. බලන්න මුල අද දවසේ මුලදී අපි මේවා ඔයිට කලින් කතා කරා 100න් බෙදනකොට මෙයා දෙකක් පයින්නවා කියන්නේ. බලන්න ඒක නෙමෙයි ඔය තියෙන්නේ කියලා. අපි කතා කරා මෙයා ගැන 100න් බෙදනකොට තුනක් පයින්න ඕනේ. එක්කෙනයි දෙන්නයි කියලා සමාවෙන්න 100න් බෙදනකොට දෙකක් පයින්න ඕනේ. එක්කෙනයි දෙන්නයි කියලා පයින්නා. අපි දශම තුනක් තියලා ඉස්සරහා බිඳුවක් ලිව්වේ පුතේ. අන්න ඒක නේද ඔය කතා කරේ. එහෙනම් හරියට තේරුම් ගන්න. කොයි පැත්තෙන් බැලුවත් ගාන ආපස්සට ගියත් කොහොම කරත් උත්තර එක හා සමාන වෙනවා. හරි තේරුම් ගන්න නේද? එහෙනම් මේකෙත් එහෙමයි. මේකෙත් යකට 100යි. යකට 100යි. උඩට එනවා 721ක්. අන්න මම හිතනවා තේරුණා. මේකෙත් යකට 100යි. යකට 100යි. උඩට එනවා 341ක්. මේකෙත් යකට 100යි. උඩට එනවා
262ක්. මේකෙත් ළමයිනේ යකට 100 තමයි එන්නේ. ඔයා කොහොමද යට ගන්න හොයාගන්නේ? මම වේගෙන් හදන්න යනවා වැඩි නම් දශම තිතෙන් එහා පැත්තේ දශම තිතෙන් දකුණු පැත්තේ දෙන්නෙක් ඉන්නවා නම් යකට 100යි. දශම තිතෙන් එහා පැත්තේ කියන්නේ මේ දශම තිතෙන් එහා පැත්තේ එක්කෙනෙක් හිටියොත් යකට 10යි දෙන්නෙක් හිටියොත් 100යි තුන් දෙනෙක් හිටියොත් 1000යි. එහෙනම් මෙතන හැදෙනවා මෙන්න මේ විදිහේ උත්තරයක්. බලන්න. මෙයා මේ විදිහේ. අන්න අවසානයේ මෙතනත් යකට 100යි එන්නේ. යකට 100යි. මෙතන හැදෙනවා කොහමද? මේ සම්පූර්ණ කෙනා දශම නැතුව ලියනවා 432යි. මෙන්න මේ විදිහට. මම හිතනවා ඔයාලට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. තව චුට්ටක් යට තියෙන්නේ 10න් පංගු වෙන අවස්ථාව. දැන් මේ තියෙන ඔක්කොම 100න් පංගුනේ. 10න් පංගු වෙන අවස්ථාව ඉගෙන ගන්නයි තියෙන්නේ. එතනින් පස්සේ වැඩේ අවසන් කරගත හැකියි. බලන්න මේවයි තියෙන මේ දෙයමයි හොඳට අවබෝධ කරගන්න. මේකේ ඔයා බලන්න ඕනේ මේ පැත්තේ කී දෙනයිද 3 දෙනයි. මේ හැම ගානෙම දශම තිතෙන් දකුණු පැත්තේ 3 දෙනයි. ඒ නිසා තේරුම් ගන්න යකට අනිවාර්යෙන් 1000 තමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. උඩට එනවා. මෙයා ළඟ දශම නැතුව ආවොත් බිඳුවයි ඒ කියන්නේ මේ දශම නැති වෙනවා. ඔන්න ඔය ටිකනේ ඉන්නේ. නමුත් ඔයා දන්නවා මේ බිඳු ටිකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මේ බලන්න. ඒත් යකට 1000 තමයි එන්නේ. යකට 1000 තමයි එන්නේ. මේකේ උඩට එනවා දශම නැතුව. අන්න දශම නමුත් ඒ ඉස්සරහ තියෙන බිඳු ටිකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනත් යකට 1000 තමයි එන්නේ. මෙතන එනවා උඩ බිඳු ලියනවා දශම නැතුව. නමුත් මේ බිඳු හරිද? වලින් ඇති ප්‍රයෝජනයක් නැහැ. මේ බලන්න මේකෙත් එහෙමයි. යකට 1000 එනවා. හරියට තේරුම් ගන්න. යටට 1000 එනවා උඩට එනවා දශම නැතුව බිඳු 2යි 12. අන්න දශම නැති වෙනවා. මෙතන දශම නැති වෙනවා. ඒ නිසා නමුත් බිඳු වලින් ප්‍රයෝජනයක් නැහැ. මේකෙත් යටට 1000 ලියනවා. මම යා ප්‍රයෝජනයක් නැතුව ලියලා පෙන්නන්නේ මට ඕනම කෙනෙකුට මේක තේරුම් කරගන්න. ඔයා මේකේ මේ වෙනකොට දක්ෂයෙක් කියලා නම් එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයා අදාළ උත්තරේ විතරක් ලියන්න. මෙතන එනවා බිඳු 2.32 ලියනවා. නමුත් මේ දෙකෙන් ප්‍රයෝජනයක් නැහැ. යටට 1000 එනවා. යකට 1000 එනවා උඩට එනවා බිඳුවයි 432. නමුත් මෙයාගෙන් ප්‍රයෝජනයක් නැහැ. හරි බලන්න මම හිතනවා හොඳ අවබෝධයක් ඇති වාට ඊපස්සේ මේ ටික බලමු. මෙයාගේ යකට 1000 එනවා. යකට 1000 වෙලා උඩට එනවා දශම නැතුව මෙන්න මේ විදිහට. ඉතින් එයාගේ වෙන ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අවසාන උත්තරේ. ඒ වගේ යකට 1000 එන්නේ මෙතන 3 දෙනෙක් ඉන්න නිසා මෙතන 3 දෙනෙක් මෙතන මේ පැත්තේ 3 දෙනෙක් නිසා යකට 1000. එහෙනම් මෙතන 4 දෙනෙක් ආව නම් යකට 10000. මේ කෙටි ක්‍රමයක් අල්ල ගන්න. එහෙනම් මෙතන යකට 1000 එනවා. හරියටම වැදගත් වෙන කෙටි ක්‍රමයක්. උඩට එනවා මෙන්න මෙයා අන්න 20341 මේ බලන්න. මෙතනත් යකට 1000 එන්නේ. යකට 1000 එන්නේ. හරියට තේරුම් ගන්න. උඩට එනවා දශම නැතිව මේ ඔක්කොමලා 431යි බිඳුවයි 1. අන්න පැහැදිලි කියලා මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්නද සමහරවිට මේ වීඩියෝ ටිකක් කාලේ දිග්ගැස්සන මොකද මට ඕනේ අන්තිමේදී උදාහරණ ගොඩක් හදලා ඔයාලට පෙන්නනවා ඊටසත් ටියුට් එක හදාගන්න පුළුවන් ඉතින් පොඩි කාලය අඩු කරන්න ගියොත් වීඩියෝ එක හදන්න පුළුවන් උදාහරණ මට අවශ්‍ය ඇත්තටම කියනවා නම් මේකත් වඩා උදාහරණ හදලා පෙන්නන්න පුළුවන් තිබුණා නම් හොඳයි ඔයාට හරියටම මේ පාඩම තේරුම් ගන්නයි මට ඕන වුණේ ඔයා දැන් කරන්න ඕන වැඩේ තමයි මේ ටික බලලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයා මේ ටික හදලා හොඳට පුරුදු වෙන්න. ඒක තමයි අපි මේ කරන වැඩේ ඔයා ලබා ගන්න හොඳම දේ. ඉතින් මම හිතනවා ඔයා කරගන්නේ කියලා. එහෙනම් අපි ඊළඟට තවත් දශම වීඩියෝ එකකින් ආයෙ මුණ ගැහෙමු.